ඉතින් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගෙන මේ ධර්මය අවබෝධ කළේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න උදව් වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමය, මාගේ ආත්මය කියන දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ පේන විදිය. Tamanට පේන්නේ කොහෙන් බැලුවත් මගේ. මට ඕන හැටියට පවත්වන්න පුළුවන්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය නැතුව යන්න නම් මම නෙවෙයි. මගේ නොවේ. මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ කියලා අවබෝධ වෙන්න ඕනේ. ඒක අවබෝධ වෙන්න නම් මොකද්ද අවබෝධ විය යුත්තේ? තව ටිකක් කියන්න බලන්න ජඹුරට. හරි. හේතු ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ තමයි. ඒක මේ වගේ එකක්. දැන් මේ පොළව ගම්මු. මහ පොළව. මහ පොළවේ අපි අඹ ගහක් හිටවනවා. කොස් ගහක් හිටවනවා. දෙල් ගහක් හිටවනවා. පොල් ගහක් හිටවනවා. ගස් කීයක් හිටෙව්වද? 4. මොනවද? අඹ ගහක් හිටෙව්වා. මතක නැහැ? අඹ ගහක් හිටෙව්වා. කොස් ගහක් හිටෙව්වා. පොල් ගහක් හිටෙව්වා. දෙල් ගහක් හිටෙව්වා. හරි. අඹ ගහෙන් හටගන්නේ අඹ ගෙඩි. දෙල් ගහෙන් හටගන්නේ දෙල් ගෙඩි. කොස් ගහෙන් හටගන්නේ කොස් ගෙඩි. පොල් ගහෙන් හටගන්නේ. එතකොට මේ ගස් හතරේ ඵල වර්ග 4ක්. පොළව 4 ආකාරද ඒකාකාරද? පොළව ඒකාකාරයි. පොළව එක සමානයි. ජලය 4 ආකාරද ඒකාකාරද? ඒකාකාරයි. ජලය සමානයි. ජලය උදව් කරේ පොළව උදව් කරේ වැඩෙන්න. හැබැයි වැඩුණේ වෙන් වශයෙන් 4ක්. නෙමෙයිද එහෙම? අඹ ඇටි හිටෙව්වේ යම්සේද ඒ විදිහට අඹ පැලි හටගත්තා. දෙල් ගස හිටෙව්වේ යම්සේද ඒ විදිහට දෙල් ගහ හටගත්තා. කොස් ගහ හිටෙව්වේ යම්සේද. නමුත් මේ 4ටම එක සමාන ප්‍රත්‍ය එක සමාන උපකාර ලැබුණා. ජලේනුයි පොළවෙනුයි ආලෝකේනුයි එක සමාන උපකාර ලැබුණා. නමුත් වෙනස් දේවල් තමයි උපද්දවලා දුන්නේ. ඒ වගේ අපි කර්ම රැස් කරාම වෙනස් කර්මානුරූපව අපි ගිහිල්ලා උපදිනවා. හැබැයි ඒක සමාන උදව් ලැබෙනවා. අද ඔබට දානි දුන්නා. අපි කියමු පරිප්පු ඉබතුයි කියලා. පරිප්පු තිබ්බද? තමක්ද තිබ්බේ? කොස්. පොළොස්. මේ 15000කට පොළොස්. පරිප්පු පොළොස් වෙන පාපඩම් ගෝවා මැල්ලුම වෙන කැකිරි. එතකොට අපි ඔක්කොටම එකම ආහාරයක් නේ ලැබුණේ. නමුත් අපි එක් එක්කිනාගේ ආයතන වෙනස් නැද්ද? අපි එක් එක්කිනාගේ සිතන රටාව වෙනස්. අපි එක් එක්කිනා කල්පනා කරන විදිය වෙනස්. අපි එක් එක්කිනාගේ ආශාවන් වෙනස්. අපි ඔක්කොම පෝෂණය වුණේ පොදු දෙයකින්. නේද? පොදු දෙයකින් පෝෂණය වුණේ. මේ වගේ තමයි හේතුව කියලා කියන්නේ අපි එක එක්කිනාගේ වෙනස් දේ වගේ. ප්‍රත්‍ය කියලා කිව්වේ ලැබිච්ච දානේ වගේ. පොදු දෙයක්. එතකොට මේ එක එක්කිනාගේ කෙලෙස් එක ආකාරයි.
නමුත් ඕගොල්ලන්ට එක එක්කෙනාට එක එක ආකාර වුණාට බෙදුවේ සමාකාරයෙන් නෙමෙයි දාන්නේ. සමාකාරයෙන් බෙදුවේ. එතකොට අපි ඔක්කොටම ලැබුණේ එකම දෙයයි. නමුත් ග්‍රහණය වෙන්නේ වෙනස් වෙනස් ආකාරයෙන්. පටිච්ච සමුප්පාදයේ වගේ එකක්. පටිච්ච සමුප්පාදය අවබෝධ කළ යුත්තේ හට ගන්න ආකාරයේ විතරක් නෙමෙයි. පරිසම්පාදයේදී හට ගන්න ආකාරයත් අවබෝධ කළ යුතුයි. නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ කළ යුතුයි. යම් කිසි කෙනෙකුට පරිසම්පාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වුණාද ඔහුට හේතුඵල අවබෝධ වුණා. යමෙකුට හේතුඵල අවබෝධ වුණාද ඔහුට සක්කාය කියන දැක්ම නැතු යනවා. සක්කාය දෘෂ්ටිය නැතු යනවා. යමෙකුට සක්කාය දෘෂ්ටිය නැති වෙනවද එයා නිතර නිතර පෙළඹෙනවා හේතුඵල වශයෙන් බලන්න. ඒ හේතුඵල වලින් තමයි ඒක එයාට තේරුනේ. මේව ඔක්කොම බුදුරජාණන් වහන්සේ හොයාගත්තුවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර ලෝකේ කවුරුවත් මෙහෙම දේවල් දැනන් සිටියේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. ලෝකේ දැනගෙන හිටියේ මේ අපිට සැප දුක් දෙන්නේ මේ නොපෙනෙන ලෝකෙන්. අපිට සැප දුක් දෙන්නේ අපි මවහපු අය. දැන් අපි ගත්තොත් ලෝකේ අනිත් ආගම් ගන්නන්නේ කොහොමද? අපි මිනිස්යාව දෙවියෝ දෙවි කෙනෙක් මවලා. එහෙමනේ උගන්වන්නේ. ඒතර සැප දුක් දෙන්නේ හින්දු ආගම උගන්වන්නෙත් එහෙම නේද? හින්දු ආගම උගන්වන්නේ කෙනෙක් ලෙඩ කරන්නේ සනී කිපිලා. ඇවිද්දවන්නේ රාහු ඇවිසිලා. එතකොට දුකටපත් වෙන්නේ සනී ඇවිසිලා. ලෙඩ රෝග හටගන්නේ කේතු ඇවිසිලා. මනමාලකම් කරන්නේ සිකුරු ඇවිසිලා. ඉගෙන ගන්නේ ගුරු ඇවිසිලා. ඔය ඒ ග්‍රහය ටික ඔක්කොම එකතු කරලා පොට්ටනියකට ගැට ගහලා මොහොතට දැම්මොත් ඔක්කොම ඉවරයි නේද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද? කම්ම දායාදෝ. කර්මය දායාද කරගෙන වාසය කරනවා. කම්ම යෝනි. කර්මය උප්පත්ති ස්ථාන කරගෙන වාසය කරනවා. කම්ම බන්දු. කර්මේ නෑදෑය කරගෙන වාසය කරනවා. කම්ම පටිසරණෝ. කර්මයේ පිළිසරණ කරගෙන වාසය කරනවා. යම් කර්මයක් කරයිද කල්යාණ වූ හෝ පාපී වූ හෝ ඒ තමාගේ උරුමය වන්නේය. බුද්ධ දේශනාව මෙහිමයි තියෙන්නේ.